සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, සුපින්බර අරුණෝදයම තමන්ගේ ජීවිත සනසවා ගැනීම පිණිස හේතු වෙන උතුම් බණපදයක් මේ විදිහට සදහැවත් පින්වතුන්ලා ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනේ, මේ ජීවිතය ඇතුලේ ගොඩාක් දුක්ඛ පීඩා කරදර කංකටොළු සංසිඳ වෙන හිතුවිල්ලක් ගැනයි අද මම සිහිපත් කරන්න කල්පනා කළේ. ඔබ පින්වතුනේ හිතක් ඇති කරගන්න, මං මගේ ජීවිතය තුළ ප්‍රිය දේවල් ආස දේවල් අතහැර වාසය කරනවා. ආන්ගේ හිත ප්‍රිය දේවල් තියෙනවද, ආදරය කරන දේවල් තියෙනවද, සෙනෙහසින් බැඳෙන දේවල් තියෙනවද, ඒ දේවල් මේ හිතින් අතහැර වාසය කරන්නට. ඒකෙන් ජීවිතේට ගොඩාක් සැප වුණනවා. ජීවිතේට ගොඩාක් පහසු ඇති වෙනවා. ආන්ගේ පහසු උදා කරගන්න හැටි තමයි අද මේ ධර්ම දේශනාවෙන් අපි ඉගෙන ගන්න. අද දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ විශ්‍රාමික පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පින්වත් එස් සීදේවී මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා විසින් නමින් මිය පරලෝ ගියා වූ ගලින් බිඳුණු වැව නුවරඑලි කොළනිය අංක 21 නිවසේ පදිංචිව ඉඳලා ඒ මිය ගියපු එස්.ඩී. පේදිරිස් පියාණන්ටත් ERH බේබී උපාසිකා මාතාවටත් රොබර්ට් සිරිවර්ධන සහෝදරයාටත් දින කිහිපයකට පෙර කොරෝනා රෝගයේ හේතුවෙන් මිය පරලෝ ගිය උදාන ගාල්ලගේ ඥාති පුතාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසයි අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, ලෞතර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ නිතර සිහි කරන්ට කියලා කරුණක් වදාලා, මේ ජීවිතේ යමකට ප්‍රිය කරනවද, යමකට ඇලුම් කරනවද, යම් දෙයකට සෙනෙහසින් බැඳෙනවාද, හැමදේම අත්හැරලා යන්න වෙනවා කියන එක නිතර හිතන්න කිව්වා. අපි ආසා කරන දේවල්, අපි ඇලුම් කරන දේවල්, හැමදාම අපේ ළඟ තියෙනවා නම් හොඳයි කියලා අපි හිතන දේවල්, ඒ හැම එකක්ම අපිට අතහරින්න වෙනවාමයි කියන එක නිතර හිතන්න කිව්වා. ඒ නිසා යම් දෙයක් කෙරෙහි ආදරයක් ඇති වෙනකොට හැමතිස්සෙම සිහිය පිහිටුවා ගන්න ඕන. අපි මං කොච්චර ආදරය කළත් මේක අහිමි වෙනවා. යම් දෙයකට හිත ප්‍රිය වෙනකොට අපි සිහි කරන්න ඕන, මං කොච්චර මේ දෙයට ප්‍රිය වෙ හිටියත් මේක අහිමි වෙනවා. යම් කෙනෙක් කෙරෙහි අපි ගත්තොත් අපිට පුංචි ළමයි
මුණුපුරෝ මිනිපිරියෝ අපේම දරුවෝ සෙනෙහස හට ගන්නවා. ඊළඟට හුරතලුන් ඉන්නකොට හුරතල්ලු ගැන සෙනෙහස හට ගන්නවා. ඒ සෙනෙහස හට ගන්නකොට අපි කල්පනා කරන්න ඕන. අපි හිතන්න ඕන. මං කොච්චර සෙනෙහසින් හිටියත් අහිමි වෙලා යනවා. අපේ වස්තු සම්භාර ගැන අපිට ලෝභය හට ගන්නවා. ඒ ලෝභය හට ගන්නවා කියලා කියන්නේ මේවා අපි මහන්සි වෙලා හම්බ කරපුවා. එක්කෝ අපේ පරම්පරාවෙන් මේවා අපිට ලැබුණේ. මේක මගේ අම්මගේ පැත්තෙන් ඇවිල්ලා මට ලැබිච්ච දෙයක්. මේක තාත්තගේ පැත්තෙන් ඇවිල්ලා මට ලැබිච්ච දෙයක්. අපි මෙහෙම යම් වටිනාකම් දෙනවනේ. ඒ වටිනාකම දෙන වස්තු කෙරෙහි ඔබ හැමතිස්සෙම හිතන්න. ඒ යම් වස්තුවක් ගැන මේක වටිනවා. මේක අනර්ගයි කියලා හිතෙනකොට ඔබේ හදවතේ හිතුවිල්ලක් එන්න ඕන. ඒ වුණාට මේක මට අහිමි වෙනවා. ආන්ගේ හිතුවිල්ල පිංගුතුනේ සැප සහගත ජීවිතයක් උපදිනවා. සැප සහගත ජීවිතයක්. අපි බොහොම පුංචි කාලයක් මේ මනුස්ස ලෝකේ ඉඳලා හැමෝම මැරිලා යන මිනිස්සු නේද? අපි හැමෝම මැරිලා යනවා. මැරිලා අපි යන්නේ පිංගුතුනේ තනියම. අපි තනියම මේ ලෝකෙට ආවා. අපි තනියම යනවා. ඒ තනියම යන ගමනේදී සැප සහගත ජීවිතයක් උපදවාගෙන යෑම නේද වඩාත් වටින්නේ. ඒක තමයි ජීවිතේ ගොඩාක්ම වටින දේ. ඒ නිසා ඒ සැප සහගත ජීවිතය උපදව ගන්න ගොඩාක් උපකාරී වෙනවා ඔබට. අද මේ කියා දෙන ක්‍රමේ. ප්‍රිය දේවල් මේ හදවතින් අතහැර වාසය කිරීම. බුදුරජාන් වහන්සේ මේ ගැන දේශනා කළේ විසාකාවට. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ විසාකාව විසින්ම කරවා පූජා කරන ලද මිගාරමාතු ප්‍රාසාදයේ නම් වූ පූර්වාරාම විහාරයේ වැඩ වාසය කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සමීපයට විසාකා පැමිණෙනවා දහවල් කාලේ තෙත වස්ත්‍රයක් ඇඳගෙන තෙත කොණ්ඩේ ඇතිව බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මුළු ඇඟම තෙත් වෙලා. කොණ්ඩෙත් විසාකට තිබුණු දිගු කොණ්ඩේ තෙත වෙලා. බොහොම දුක් බරිතව ඇයෙනවා. ඒ පැමිණියාම භාග්‍යතුන් වහන්සේ විසාකෙන් අහනවා, "ඒ විසාකා, තෙත් වූ වස්ත්‍රයක් ඇඳගෙන තෙත් වූ කොණ්ඩෙත් ඇතිව මේ දවල් කාලේ විසාකා කොහේ ඉඳන් එන ගමන්ද?" "අනේ ස්වාමීනි, මගේ මේ ඊටාම ප්‍රිය මනාප මිනිපිරි කලුරිය කළා නොවේ. විසාකාවගේ මිනිපිරියක් මිය ගිහිල්ලා." විසාකා කියනවා, "අනේ ස්වාමීනි, මට හරි ප්‍රිය මනාපව හිටපු, මං ආදරය කරපු, මං හුරතලින් හිටපු මගේ මිනිපිරි මිය පරලෝ ගියානේ. අනේ ඒ හින්දායි ස්වාමීනි මේ දවල් කාලේ තෙත් වූ වස්ත්‍රයක් ඇඳගෙන කොණ්ඩෙත් තෙමාගෙන මං ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ආවේ." බුදුරජාණන් වහන්සේ ඒ විසාකාගේ හදවතේ මේ වෙනකොට තියෙන දුක දැකලා මෙන්න මේ විදිහ අර්ථයක්, ඒ අර්ථය ඉස්මතු කරන්න බුදුරජාණන් වහන්සේ වෙනස්ම ක්‍රමයක් වදාලා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාරපුදී, "පින්වත් විසාකා, සැවැත් නුවර ගොඩාක් මිනිස්සු ඉන්නවනේ. ඉතින් ඔබ කැමතිද ඒ තරමටම ඔබට දූ දරුවෝ මුණුපුරු මිනිපිරියෝ ඉන්නවා නම්? සැවැත් නුවර මහා ජනකායක් ඉන්නවනේ. ඒ මහා ජනකාය ගානට සැවැත් නුවර ඒ කාලේ ජනකාය හිටියා කෝටි 5ක්. කෝටි 5ක මහා ජනකායක්. කෝටි 5ක ජනකායක් හිටපු සැවැත් නුවරට අද ගියොත් පින්වතුනේ අද පාළු වෙලා වෙනස් වෙලා යනවා. හැමදේම වෙනස් වෙනවා. ඒ කාලේ මේකේ කෝටි 5ක් හිටියද කියලා හිතෙනවා. අද වෙනකොට සැවැත් නුවර කියලා කියන්නේ බොහොම වේලිලා ගියපු පැත්තක්. එහි නෑ පින්වතුනේ එහෙම මහා ජනකාය. බලන්න අනිත්‍ය. වෙනස් වෙලා යනවා. පවතින්නේ. ඉතින් මේ
මේ විදිහේ මහා භූමි භාගයකටත් ඒක එහෙම වුණා නම් මේ සාමාන්‍ය පොඩි මිනිස්සු වන අපේ ජීවිතවලට ගෙවී යන කාලවකවානුවේ මොනවා වෙන්න බැරිද? ඒ නිසා. ඒ නිසා මේ ජීවිතේ සම්බන්ධයෙන් මේ කියා දෙන අර්ථ හොඳට හදවතට කවද්ද ගන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාළ විසාකා ඒ සැවැත් නුවර ඉන්න මිනිස්සු ප්‍රමාණයටම ඔබට දූ දරුවෝ මුණුපුරු මිනිපිරියෝ ඉන්නවා නම් සන්තෝෂද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං හරි කැමති ඒකට. මේ සැවැත් නුවර ඉන්න මහා ජනකාය ප්‍රමාණයට මට දරුවෝ ඉන්නවනම් මට මුණුපුරෝ ඉන්නවනම් මට මිනිපිරියෝ ඉන්නවනම් අනේ කොච්චර එකක්ද? විසාකා කියලා කියන්නේ ආදරණීය අම්මා කෙනෙක්. ඒ නිසා දරුවන්ට ගොඩාක් කැමතියි. විසාකා කියලා කියන්නේ ආදරණීය ආච්චි අම්මා කෙනෙක්. ඒ නිසා මුණුපුරු මිනිපිරියන්ටත් ගොඩාක් කැමතියි. විසාකා කිව්වා අනේ ස්වාමීනි කොච්චර එකක්ද? විසාකා සැවැත් නුවර එක දවසකට මිනිස්සු කී දෙනෙක් විතර මැරෙනවද? එතකොට විසාකා කියනවා ස්වාමීනි මේ සැවැත් නුවර දිනපතා 10 දෙනෙකුත් මැරෙනවා. 9 දෙනෙකුත් මැරෙනවා. ඇතැම් දවස් වලට 7-8 දෙනාත් මැරෙනවා. ඇතැම් දවස් වලට 4-5 දෙනාත් මැරෙනවා. ඇතැම් දවස් වලට ස්වාමීනි 2-3 දෙනාත් මැරෙනවා. නොමැරෙන දවසක් නෑ. මේ මහා ජනකාය අතරේ ස්වාමීනි දිනපතා එක්කෙනෙක් හරි මැරෙනවාමයි සැවැත් නුවර මිය යන මිනිසුන්ගෙන් හිස් වෙන්නේ නෑ. විසාකා කියන්නේ. විසාකා මරණය ගැන කියනවා. ස්වාමීනි මේ සැවැත් නුවර ඉන්න මහා ජනකායෙන් එක මිනිස්සෙක්වත් නොමැරෙන දවසක් නෑ. සැවැත් නුවර මරණය කියන එකෙන් හිස් වෙන්නේ. හැමදාම මරණයක්. හැමදාම මේ ලෝකේ මිනිස්සු මේ ලෝකේ අත්හැරලා යනවා. ඒ සැවැත් නුවර හිටපු කෝටි ගාණක් ජනකාය අතරින් එක මිනිස්සෙක් හරි සැවැත් නුවර අත්හැරලා යනවා එක දවසකට. ලෝකෙ ගැන හිතන්න දැන්. මේ ලෝකේ අපිට දැන් අන්තර්ජාල පහසුකම් ආදී තියෙන නිසා විශ්ව ගම්මාන ක්‍රමයක් කියලා එකක් හැදිලා තියෙන නිසා ලෝකෙ ගැනම අපි දන්නවා. ලෝකේ ගැනම පිංගුතුනි අපි දැනගත යුතුම කරුණක්. මේ ලෝකෙන් හැමදාම පිරිසක් යනවා. අපි වගේම ජීවත් වෙන අය හැමදාම මේ ලෝකෙන් යනවා. දරුවොත් එක්ක සතුටු වෙවි ඉන්න අය දරුවෝ අත්හැරලා මේ ලෝකේ යනවා. ස්වාමි භාර්යාව වශයෙන් ප්‍රේමයෙන් බැඳී ඉන්න අය ඒ ප්‍රේම බන්ධන අත්හැරලා මේ ලෝකේ යනවා. දේපල සම්පත් ගොඩාක් උරුම කරගෙන ඉන්න අය තමන්ගේ වතු පිටි ඉඩකඩම් මෙහෙ තියලා යනවා. ගෙවල් දොරවල් හදාගෙන ලස්සනට ඉන්න මිනිස්සු ඒව අත්හැරලා මේ ලෝකේ යනවා. ආන්න අපිට හොඳට සිහිය උපද්ද ගන්න තැනක්. මේ ලෝකය, මේ පෘථුවිය, මේ මනුස්ස ජීවිතේ මරණයෙන් හිස් වෙන දවසක් නෑ. අපි මේ ජීවත් වෙන මිනිස්සු අතරේ එක දවසක් නෑ. එකම එක දවසක් නෑ. මරණයෙන් හිස් වෙච්චි. හැම දවසකම මරණයක්. පිංගුතුනි දවස ඕනේ. එකම එක වරුවක් නෑ මරණයෙන් හිස් වෙච්චි මේ ලෝකේ. හැම වරුවකම මිනිස්සු මැරෙනවා. පිංගුතුනි වරුවක් ඕනේ. එක පැයක් නෑ මරණයෙන් හිස් වෙච්චි. හැම පැයකම මිනිස්සු මැරෙනවා. මේ ලෝකේ දාලා මිනිස්සු යනවා. පිංගුතුනි පැයක් ඕනේ. එක අඩ පැයක්. පැය භාගයක් නෑ මරණයෙන් හිස් වෙච්චි. මරණයෙන් හිස් වෙච්චි පැය භාගයක් මේ ලෝකේ නෑ. එච්චර ඕනේ නෑ. මරණයෙන් හිස් වෙච්ච එක මිනිත්තුවක් මේ ලෝකේ නෑ. මරණයෙන් හිස් වෙන එක මිනිත්තුවක්වත් නෑ. මිනිස්සු මේ ලෝකේ දාලා යනවා. එහෙම ජීවිතේ හැමදේම අහිමි වෙලා යනවා මේ මිනිස්යාට. ඉතින් ඒ මිනිස්සු අතරේ අපිත් මිනිස්සෙක් නෙමෙයිද? අපේ ජීවිතෙත් එහෙම එකක් නෙමෙයිද? අපිට මේ ලෝකේ දාලා යන්න වෙනවා නොවේද? ආන්න සිහි උපදවා ගත යුතු කරුණ. බලන්න අපි මේ විදිහට අර්ථ තෝරා ගත්තාම අපිට කොච්චර දැක්මක් ලැබෙනවද කියලා ජීවිතේට. අපි හැමෝගෙම ජීවිත මෙතන තියෙන්නේ.
අපි හැමෝම මැරෙන මිනිස්සු අතරේ කෙනෙක්. අපි කරා තාම ඇවිල්ලා නැහැ. එච්චරයි වෙනස. අපේ කරා මරණේ තාම ඇවිල්ලා නැහැ. එච්චරමයි වෙනස. නැත්තම් අපි හැමෝම මැරෙන මිනිස්සු. පින්වත් විසාකා, එතකොට ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ? ඔබට කවදාවත් පුළුවන් වෙයිද තෙත නැති වස්ත්‍ර ඇඳගෙන තෙත නැති කොණ්ඩේකුත් ඇතුව ඉන්න? ඇයි හැමදාම විසාකාවගේ නිවසේ මලගෙදරක්? හැමදාම කවුරු හරි මැරෙනවා. එක දවසක්වත් හිස් නැහැ මරණේ. මරාට පස්සේ මේ මලගෙදරවල ඒ කාලේ ඥාතීන් කරපු චාරිත්‍රයක් තමයි මේ විසාකා කරගෙන ඇවිල්ලා තින්නේ. වස්ත්‍ර පිටින්ම පෙම් පහසු වෙලා. ඒ චාරිත්‍රයට අනුව තමයි මේ ශාස්ත්‍රඥ වහන්සේ බැහැ දකින්න එනකොටත් වස්ත්‍රත් තෙමාගෙන කොණ්ඩෙත් තෙමාගෙන හිටියේ. ඉතින් මේ යන හැම ඥාතියෙක් වෙනුවෙන් මේ චාරිත්‍රය කරන්න එපැයි. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාරනවා විසාකා කවදාවත් වේලුණු වස්ත්‍ර ඇතුව වියලුණු කොණ්ඩයක් ඇතුව නම් ඉන්න හම්බ වෙන්නේ නැහැ. තෙත වේල ගන්න හම්බ වෙන්නේ නැහැ කිව්වා. එතකොට විසාකාට සිහි උපන්න විසාකා කියනවා අනේ ස්වාමීනි ඒක නම් හැබැයි තමයි. ස්වාමීනි එහෙනම් මට ඔච්චර ගොඩාක් දරුමුරු මුරංගෙන් වැඩක් නැහැ. මට එච්චර ඕනේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා විසාකා යම්කිසි කෙනෙකුට ප්‍රියමනාප වස්තු 100ක් තිබුණොත් මේ දේවල් මට ප්‍රියයි මේ දේවල් මගේ කියලා අපි ප්‍රිය කරන වස්තු 100ක් තිබුණොත් ඒ උදවියට දුක් 100ක් තියෙනවා කියලායි තේරුම් ගන්න තියෙන්නේ. ප්‍රිය කරන දේවල් 100ක් තියෙන තැන ඒ ප්‍රිය කරන දේ දිහා බලන්න දුකක් දිහා බලනවා වගේ. ප්‍රිය කරන ඒවා 100ක් තියෙන තැන දුක් 100ක් තිබේ. ප්‍රිය කරන දේ කියලා අපි ඇස් දෙකෙන් දකින්නේ මොකද්ද? දුක් උපදින දෙයක්. ඇයි හේතුව? ඒ ප්‍රිය කරන දේ සන්තකේ තියෙනකන් සතුටුයි. ප්‍රිය කරන දේ ප්‍රිය ස්වභාවයෙන්ම තියෙනකන් සතුටුයි. ප්‍රිය කරන දේ වෙනස් වී යනවා. අන්න දුක උපදිනවා. ප්‍රිය කරන දේ අහිමි වී යනවා. අන්න දුක උරුම වෙනවා. ප්‍රිය කරන දේ තියෙද්දි Tamanට යන්න වෙනවා. අන්න දුක හට ගන්නවා. ඒ නිසා මේ කාරණේ අර්ථ වශයෙන් තෝරාගෙන හිටියොත් සැනසille ජීවත් වෙන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බණපදේ නුනුවණින් කල්පනා කරොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේ ලෝකේ අපි ප්‍රිය කරන දෙයක් නැතුව කොහොමද සතුටින් ඉන්නේ කියලා. ප්‍රිය කරන දෙයක් නැතුව ප්‍රිය කරන දේවල් අත්හැර සතුටින් ඉන්නේ පින්වතුනේ ප්‍රඥාව උපදවාගෙන. ඇත්ත දකින්නකොට හටගන්න සතුට කියලා කියන්නේ ජීවිතේ ලබන්න තියෙන උතුම්ම සතුට. ප්‍රිය දේවල් වලට ඇලුම් කර වෙලීගෙන ගත කරන සතුටකුත් තියෙනවා. ඊට වඩා අතිශයින්ම උතුම් අතිශයින්ම සැපවත් දේ තමයි ඇත්ත තේරුම් අර ගැනීමෙන් ලබන සතුට. හැම නිමේෂයකම අපි ඇත්ත තේරුම් අරන් ඉන්න ඕන. මේ ජීවිතේ එක මොහොතක්වත් බොරුවක් ඇතුලේ නොඉදින්න ඕන. මෙන්න ක්‍රමය. මේ ජීවිතේ හැම මොහොතකම ඇත්ත තුලම වාසය කරන ක්‍රමය මේක. දකින්න ලෝකේ තමන් ලස්සන දකින්න ආසා කරන තැන් තියෙනවා. අසවල් තැන මං හරි ආසයි. අසවල් තැනට මං හරි ප්‍රියයි. එතන දකින්නකොට මට මේ ලෝකේ වෙන ලස්සන තැනක් නෑ. එතන තමයි මගේ ලස්සනම තැන. එක එකිනෙකට තියෙනවනේ. අපි හිතමු එහෙම ලෝකේ ඔබ ආසා කරන ප්‍රිය තැනක් තියෙනවා කියලා. ඒ තැන ගැනත් හිතන්න. මං ඒ ස්ථානෙට කොච්චර ප්‍රිය කළත් අහිමි වෙනවා. හැමදාම මට තියෙන්නේ. ඔබ ආසා කරන දකින්න කැමති අය ඉන්නවා. ඔබේ බිරිඳ, ඔබේ ස්වාමියා, ඔබේ දරුවෝ, ඥාතීන්, යහළු යෙහෙලියෝ දකින්න හැම වෙලාවකම සිහි කරන්න. මේ අයට මං කොච්චර ආසා කළත් අහිමි වෙනවා.
මට මේ ඈයන් අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා කියන එක අපේ හදවත් ඇතුලේ පිංගුතුනේ නිතර නිතර තිබිය යුතු කල්පනාවක්. ඒ කල්පනාවෙන් යුක්තව වාසය කළොත් ඒ කල්පනාව තියෙන කෙනාට එකෙන් එක දුක් අඩු වෙන්න පටන් ගන්නවා. බලන්න මේ භාග්‍යතුන් වහන්සේ වදාරන පරියාය. විසාකා යම් කෙනෙකුට තිබුණොත් එහෙම ප්‍රියමනාප වස්තු 90ක්. එතන විසාකා දුක් 90ක් තියෙනවා. ප්‍රිය වස්තු 50ක් තියෙන තැන දුක් 50ක් තියෙනවා. ප්‍රිය වස්තු 40ක් තියෙන තැන විසාකා දුක් 40ක් තියෙනවා. ඔය ක්‍රමින් විසාකා තේරුම් ගන්නට ප්‍රිය වස්තු 3ක් තියෙන තැන දුක් 3ක් තියෙනවා. ප්‍රිය වස්තු 2ක් තියෙන තැන දුක් 2ක් තියෙනවා. ප්‍රිය කරන එකක් තියෙන තැන කොමක්ද තියෙන්නේ? දුකක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඉතින් විසාකා යම් කිසි කෙනෙකුට ප්‍රියමනාප වූ දේවල් කියලා කිසිවක්ම නැත්තම් හදවතින් අල්ලාගත්ත මේවා මගේ අපේ මට අයිතිය නාන්න එහෙම වැළඳගත්ත මුකුත්ම නැත්තම් විසාකාවිනි ඒ අයට කිසි දුකක් නැහැ. ඒ අයට ශෝකයක් නැහැ. ඒ අයගේ හදවත් වල කෙලෙස් දූවිල්ලක් නැහැ. කෙලෙස් දූවිල්ලක්වත් නැහැ. යම් දෙයකට ප්‍රිය කරනවා කියලා විශේෂයෙන් අල්ලාගත්ත ඇද බැඳ ගත්ත දේවල් එකක්වත් නැත්තම් එතන ඒ අයට කෙලෙස් වල දුහවිල්ලක්වත් නැහැ කියනවා. සැනසුම. ඒ අයට කිසිම වෙහෙසක් ඇති වෙන්නේ නැහැ කියලායි මං කියන්නේ. අන්න වෙහෙසක් නැතුව සැනසille ඉන්න හැටි. මේ ප්‍රිය කරන දේවල් හදවතින් අතහැර වාසය කිරීම, අර්ථ වශයෙන් තේරුම් අරගෙන වාසය කිරීම. මේක මේ හැමතිස්සෙම හූල හිතන එකක් නෙමෙයි. තේරුම් අර ගැනීමක්. තේරුම් අරගෙන අපි වාසය කරනවා. අහිමි වෙනවා කියන එක. පින්වතුනි අහිමි වීම කියන එක තේරුම් ගත යුතු නැද්ද? තේරුම් ගත යුතුම දෙයක්. ඇයි හේතුව? අනිවාර්යෙන් මුහුණ දෙන්න එපයි. මගේ හැරලා යන්න පිළිවෙලක් නැහනේ. අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙන. මගේ හැරලා යෑම පිණිස කිසිම ක්‍රමයක් නැති දෙයක් ගැන අපි මොකද්ද අනුගමනය කළ යුතු පිළිවෙල? මුහුණ දිය යුතු සාර්ථකම ක්‍රමය අල්ලගන්නවා. ඒ දෙයට මුහුණ දීම පිණිස සාර්ථකම පිළිවෙල තේරුම් ගන්න ඕන අපි. අහිමි වීම කියන එකට මුහුණ දෙන්නම වෙනවා. ඒ අහිමි වීමට සාර්ථකව මුහුණ දෙන්න නම් අහිමි වෙන්න පෙරම අහිමි වීම ගැන දැනගෙන ඉන්න. මේ දේවල් මට අත්හැරලා දාලා යන්න වෙනවාමයි. අන්න කල්පනාව. ඉතින් භාග්‍යතුන් වහන්සේ විසාකාවට ඒ වෙලාවේ ගාථා දෙකක් වදාලා. ඒකේචි සෝකා පරිදේවිතාවා දුක්ඛාච ලෝකස්මින් අනේක රූපා පියං පටිච්ච පබවන්ති තේ පියේ අසන්තේන භවන්ති තේ. මේ ලෝකේ නොඑක් ස්වરૂපයෙන් යුක්ත ශෝක වැළපීම් ආදී දේවල් උපදිනවාද? ඒවා ඔක්කොම ඇති වෙන්නේ ප්‍රිය දේවල් හින්දා. ප්‍රිය වූ දේවල් නැත්තම් ඔය දුක් මොකවත්ම නැහැ. ප්‍රිය දේ හින්දා තමයි දුක හටගන්නේ. තස්මා හිතේ සුඛිනෝ වීත සෝකා යේ සංපියං නත්ථි කුහිංචි ලෝකේ තස්මා අසෝකං විරජං පත්ථයානෝ පියං කෛරාත් කුහිංචි ලෝකේ. ඒ නිසා යම් කෙනෙකුට ලෝකේ ප්‍රිය වූ කිසි දෙයක් ඇත්තේ නැත්නම් ඒ අය තමයි ශෝකයක් නැතුව හරි සැපෙන් ඉන්නේ. හරි සැපෙන් ඉන්නේ කවුද? ප්‍රිය වූ දේවල් ගැන තියෙන බන්ධනේ හදවතින් අත්හැරලා සැනසෙල්ල ඉන්න අය. ඉතින් කෙනෙක් පතනවා නම් ශෝක නැතුව, කෙලෙස් නැතුව සැනසෙල්ලේ ඉන්න
ඒ කෙනා කළ යුත්තේ දුක් හැදෙන කිසි දෙයකට ප්‍රිය නොකර ඉන්න ඕන. දුක් හැදෙන කිසිම දෙයක් අල්ලා ගන්නේ නැතුව ඉන්න ඕන. ඒ අල්ලාගෙන මැරෙන මිනිසුන්ගේ දුක් කතා අපිට අහන්න ලැබෙනවනේ. දැන් බලන්න අපි ගොඩාක් මුහුණ දෙන ප්‍රශ්නයක් අපිත් එක්ක නිතර ඇවිල්ලා කතා කරන ප්‍රශ්නයක් බහිරව ප්‍රශ්න. ඉඩමක් අරගෙන ඕන නිවසක් හදන්න යනකොට ඒ නිවස හදන්න තෝරා ගන්න භූමියේ වැඩක් කරගන්න බෑ. වැඩේ කරන්න පටන් ගන්නකොටම ප්‍රශ්න එනවා. එක්කෝ බාස්ලා ලෙඩ වෙනවා. බාස්ලට අනතුරු සිද්ධ වෙනවා. නොයෙක් කරදර බාධා එනවා. ඉතින් ඕන්න බලනවා මොකක් හරි පිළිවෙලකට. බලපුවම මෙන්න බහිරව ප්‍රශ්නයක්. අපි ඊට පස්සේ ඉතින් මහා මහන්සියලා බහිරව දෝෂي අරින්ට උන කියලා දඟලනවා. අපි සිහි කළ ගත යුතුයි පින්වතුනි මේ වෙලාවට. මොකද්ද මේ බහිරව ප්‍රශ්නය කියන්නේ කියලා. බහිරව ප්‍රශ්නය කියලා කියන්නේ මේ භූමියකට හිත බැඳගෙන මැරිච්ච කෙනෙක්. මේ මහ පොළොවට හිත බැඳගෙන මැරිලා. අපේ ඉඩම් මේවා අපිට අයිති දේවල්. පරම්පරාවෙන් මේවා හම්බ වුණේ. මට ඔප්පුවෙන්ම ලියලා දුන්නේ. අපි අල්ල ගන්නවා. අපි එහෙම අල්ලාගෙන ඒ අල්ලා ගන්න භූමිය අත්හැර ගන්නට බැරුව මේ ලෝකේ යන්න යනවා. ඇඟෙන් අත්හැරියත් හිතින් අත්හරින්නේ. ඇඟෙන් අත්හරින්නේ නැතුව ඉන්න බෑනේ. කොහොමද මේ කුණු කය දිරලා ගිහිල්ලා මැරිලා යනවා. ඒ මැරිලා යනකොට හිතින් අතහැර ගන්න බෑ. හිතින් අතහැර ගන්න බැරිකම නිසා ආයේ මේ භූමිය අල්ලාගෙන බහිරවේක් වෙලා ඉපදිලා විඳවනවා. අපේ ජීවිතේට එහෙම අභාග්‍යයක් එහෙම අවාසනාවක් උරුම වෙනවාට අපි කැමති වෙන්න ඕනද? කිසිසේත්ම නැහැ. ඒ නිසා පින්වතුනි දැම්ම තේරුම් අරගන්න ඕන අපි. දැම්ම තේරුම් අරගෙන මේ භූමිය රැකගෙන ඒ භූමියේ දියුණුව පිණිස යම් කටයුතු තියෙනවා නම් ඒවා සිද්ධ කරගෙන තමන්ගේ ගෙවල් දොරවල් ලස්සනට හදාගෙන වාසය කරන්න ඕන. හැබැයි අතහැරලා. හදවතින් අතහරින්න ඕන හැම වෙලාවකම මේවා ඉතින් අහිමි වෙලා යන දේවල්. කොහොමද මේ දේවල් අත්හැරලා දාන්න වෙනවාමයි. අන්න ඒ දැක්ම. ඒ දැක්මෙන් යුක්තව ජීවිත ගත කරනවා නම් ඒ ජීවිතේ Tamanට විශාල සැනසෙල්ලක් තියෙනවා. ප්‍රිය දේවල් අල්ලාගෙන වැළඳගෙන ගත කරන ජීවිතේ පිංගුතුනේ තමුන්ගේ සැපේ සැනසෙල්ලත් අහිමි වෙලා යනවා. ඊළඟට අනුන්ගේ සැප සැනසෙල්ලත් අහිමි වෙලා යනවා. අපිට එක අවස්ථාවක අම්මා කෙනෙක් මුණ ගැහුණා. ඒ අම්මාගේ වයස ඒ වෙනකොට අවුරුදු 60කටත් වැඩි. විවාහ වෙලා නැහැ. විවාහ වෙන්න දෙන්නේ නැහැ. මොකද්ද ඒ අම්මාට තිබුණු ප්‍රශ්නේ? ඒ අම්මට සාමාන්‍යයෙන් අවුරුදු 18 වගේ ඉඳලා විවාහ යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ අම්මලාගේ කාලේ ඉතින් විශේෂයෙන් යෝජනා ගෙනල්ලා අම්මලා තාත්තලාගේ කැමැත්තට අනුවනේ විවාහ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අම්මා තාත්තා දෙන්නාගේ එක්ක කතා කරන්න මනමාලය ආවා. ඇවිල්ලා ඉතින් තරුණ කාලේ මේ අම්මාට කැමති වෙනවා. කැමති වෙලා අපි එහෙනම් මගුල් තීන්දුව කරගනිමු කියලා ඥාති පිරිස යන්න සූදානම් වෙනකොට ඒ ගෙදර භූමියෙන් චුට්ටක් දුරට යන්න කලින් ඕන්න මනමාලය ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටිලා සුළු නිමේෂයකින් යලි නැගින්න වන්න හදනකොට එක්ක අතක් කැඩිලා එක්ක කකුලක් කැඩිලා අතක් පයක් කැඩෙන්න තරම් වැටුනේත් නැහැ. හැබැයි එක්ක අත බිඳිලා එක්ක කකුල කැඩිලා මොකක් හරි විශාල ආබාධයකට අර තරුණයාපත් වෙනවා. එතකොට මේ මනමාලයාගේ ඥාතීන් ඉතින් කතා වෙනවා මේ මනමාලි බලන්ට ඇවිල්ලා හැරෙනකොට මෙහෙම නැස්පැත්තියක් වුණා නම් මේ විවාහය සිද්ධ වුණොත් හරි අනතුරක්. ඒ නිසා ඕනේ. ඔහොම විවාහය කැඩෙනවා. ওই විදිහට පින්වතුනේ සාමාන්‍යයෙන් විවාහ වෙන වයස් සීමාව වෙනතික් ඒ කාන්තාවට ඒ අම්මාට විවාහ යෝජනා ඇවිල්ලා තියෙනවා 20කට වඩා. හැබැයි ඒ ආපු කිසිම මනමාලේ යනකොට යහතින් ගියේ නැහැ.
එක්කෝ අතක් කැඩෙනවා, එක්කෝ කකුලක් කැඩෙනවා, මොකක් හරි ප්‍රශ්නයක්. පස්සේ තමයි මේ අම්මාට සමීපයෙන් ඉන්න අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා දැනගත්තේ. අමනුෂ්‍යයා කවුද? ආත්ම භාව දෙකකට කලින් ස්වාමි පුරුෂයා. ආත්ම භාව දෙකකට පෙර ඔහු තමයි ස්වාමි පුරුෂයා. තමන්ගේ බිරිඳට ගොඩාක් ආදරය කරලා. ඒ ආදරේ තියාගෙනම මෙයා මගේ කියලා හිත තියාගෙනම මැරිලා ගිහිල්ලා. දැන් මේ මැරිච්ච පුද්ගලයා මල යක්ෂයෙක්. මේ අහිංසක කාන්තාව මනුස්ස ලෝකෙට එනකොට අර මල යකා බැල්ම හෙලනවා. මේ මනුස්ස ජීවිතේ සුන්දරව සැපසේ සැනසille ගත කරන්න අර කාන්තාවට ඉඩක් නැහැ. බලන්න මේ ප්‍රිය බන්ධන යන දුර. ආන් ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්නවා නම් ඔබේ ජීවිතය ගැන පෞද්ගලිකව ප්‍රිය වූ හැම දෙයක්ම අපට අත්හැරලා දාලා යන්න වෙනවා කලින් නැහැත් වෙන්න ඕනේ කියලා. ඔබ ඔබටත් යහපත කරගන්නවා. ඒ වගේම ඔබ අනිත් අයටත් යහපත කරන කෙනෙක් බවට පත් වෙනවා. මොකද ඔබ කවදාවත් මිනිසුන්ට ගෙයක් දොරක් හදාගන්න බාධා කරන බහිරවයෙක් වෙන්නේ නැති වෙයි. ඊළඟට ඔබේම ඥාතීන්ගේ ගෙවල් වලට එබිකම් කරන පෙරේතෙක් වෙන්නේ නැති වෙයි. එහෙම නැත්නම් ඔබ ආදරය කරපු ඔබ මේ ජීවිතේ ආදරය කරපු කෙනෙක් පස්සේම යලි වහ වැටිලා ඉන්න මල යක්ෂයෙක් වෙන්නේ නැති වෙයි ඔබ. කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙයි ඔබේ ජීවිතේ. ඒ නිසා ඒ උදෙසා මේ වටිනා හිතුවිල්ල ඇති කරගන්න. ප්‍රිය වූ දේවල් හැම දෙයක්ම මට අත්හරින්න වෙනවාමයි. මේවා අහිමි වෙන දේවල්. මේවා සදාතනිකව මාත් එක්ක තියෙන දේවල් නොවේ කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක භික්ෂූන් වහන්සේ නමකට අනතුරක් සිද්ධ වුණානේ මේ පුංචි දෙයකට ආසා කරන්න ගිහිල්ලා. ඒ භික්ෂූන් වහන්සේ තමන්ගේ සහෝදරියගේ නිවසට වැඩම කළා ඒක අවස්ථාවක. සහෝදරියට හරි සතුටුයි. ඒ ස්වාමීන් වහන්සේට මේ හොඳට දම්පැන් පූජා කළා. දම්පැන් පූජා කරලා ඒ ස්වාමීන් වහන්සේත් එක්ක බොහොම සෙනෙහසින් ආදරෙන් කතා බහ කරනකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ සහෝදරිය ගැන විශ්වාසයක් තියලා යමක් ආරක්ෂා කරන්න තියන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ ළඟ තිබුණා වටින සිවුරු රෙද්දක්. ඒ වටින සිවුරු රෙද්ද මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ සහෝදරියට දුන්නා. දීලා කිව්වා මම සිවුරු කරන කාලේ එනකොට මට මේ වස්ත්‍රේ ප්‍රයෝජනවත් වෙයි. එතෙක් අක්කාගේ නිවසේ පරිස්සමට මේ වස්ත්‍රය තියාගන්න පුළුවන් නේද කියලා. ඉතින් අනේ සහෝදරි බොහෝම සතුටින් ඒ වස්ත්‍රය පිළිගත්තා. පිළි අරගෙන දැන් ඔන්න ස්වාමීන් වහන්සේ වැඩම කළා. මේ සහෝදරි මේ වස්ත්‍රය අල්ලලා බලනවා. තමන්ගේ සහෝදරයන් වහන්සේගේ සිවුරු රෙද්දනේ. අනේ මේක ඝනකම් වැඩි, රළු වැඩි. එතකොට ඇය කල්පනා කළා මගේ සහෝදරයන් වහන්සේ වෙනුවෙන් මං මගේ අතින්ම පූජාවක් කරන්න ඕන. ඇය මේ වස්ත්‍රය චූටි කෑලි වලට ඉරලා නූල් වෙන් කරලා යලි සියුම් විදිහට ඇය වස්ත්‍රය ගෙතුවා. ඒ කියන්නේ අර වස්ත්‍රේම සියුම් කරලා ගෙතුවා. ඉතින් ඒ කාලේ ওই වස්ත්‍ර ගොතනවා කියන එක සාමාන්‍ය ග්‍රහණියෝ හැමෝම දැනගෙන ඉඳලා තියෙනවානේ. ඉතින් ඇය ගෙතුවා. ගොතලා අර තිබුණු ඝනකම අඩු හොඳ ලස්සන රෙද්දක් ඇය සකස් කළා. ඕන්න අර ස්වාමීන් වහන්සේ කාලයකට පස්සේ තමන්ගේ සිවුරු රෙද්ද ඉල්ල ගන්නට කියලා තව ස්වාමීන් වහන්සේලා පිරිසකුත් එක්කම තමන්ගේ අක්කාගේ නිවසට සහෝදරියගේ නිවසට ආවා. වැඩම කරලා කියනවා මේ අක්කේ මට අර වස්ත්‍රය අවශ්‍යයි. ගෙනල්ලා පූජා කළා. අතට දෙනකොට මේ ස්වාමීන් වහන්සේට තේරෙනවා ගොරෝසු නෑ. ඒක හරි සිනිඳුයි. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අක්කේ මේක මන් දීපු එක නෙමෙයි. මන් දීපු එකකෝ. එතකොට ඒ අක්කා කිව්වා ස්වාමීනි මම මෙහෙම කළා. ඔබ වහන්සේ වෙනුවෙන්ම පොරවන්න පහසු වෙන්න මම මේක බොහොම තුනී කරලා මගේ අතින් ගෙතුවා.
එතකොට අර ස්වාමීන් වහන්සේට ලොකු සතුටක් උපන්නා. අනේ ඉතින් තමන්ගේම සහෝදරිය ගොඩාක් මහන්සි වෙලා තමන් වෙනුවෙන් කරපු වැඩේනේ. එහෙනම් මේකෙන් ඉක්මනට සිවුර කරන්න ඕන. සිවුර කරලා මේක මම්ම පොරවන්න ඕන. අන්න හිතක් උපද්ද ගත්තා. මේ සහෝදරිය කරවපු සිවුරු රෙද්ද මම්ම පොරවන්න ඕන කියලා අදහසකට ආවා. සිවුර ගානට සකස් කළා. සිවුර සකස් කරලා සිවුරේ පඳු පෙවීම. පඳු පෙවීම කියලා කියන්නේ ඩයි කරන එකනේ. පඳු පෙවීම කළා. මේ පඳු පෙවීම කරාට පස්සේ පින්වතුනේ මේ වටිනා පහේ රෙද්දට පඳු වැදුනහම හරි ලස්සන සිවුරක්. එකම පාටට හරි ලස්සන සිවුරක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ සිවුර දකිනකොට හරි සන්තෝෂයි. සිවුර වේලුවා. වේලලා තමන් වහන්සේගේ කුටියේ සිවුරු දාන දණ්ඩේ මේ සිවුර නමලා ලස්සනට දැම්මා. දාලා සිවුර දිහා බලාගෙන හිතුවා හරි අගේ ඇති සිවුර. හෙට අක්කාගේ නිවසට මං දානෙට වඩින්න ඕන මේ සිවුරම පොරවාගෙන. ඇයට එතකොට ගොඩාක් සතුටු හිතේ. මේ ඇයගේ සිවුරනේ මගේ සහෝදරිය මට කරවලා දීපු සිවුර නෙමේ. ඇයට ගොඩාක් සතුටු හිතේ. මම මේ සිවුරම පොරවන්න ඕන කියන හිතින් ඒ ස්වාමීන් වහන්සේ දා සැතපුණා. ජීවිතය අවිනිශ්චිතයි. මරණය පැමිණෙන තැන කියන්න බෑ. මරණය පැමිණෙන කාලවකවානුව කියන්න බෑ. පැමිණෙන විදිහ කියන්න බෑ. අර ස්වාමීන් වහන්සේ ඊළඟ දවසේ මනුස්ස ලෝකයේදී ඉර දකින්නවා කියන අදහසින් සැතපුණාට නිදියහනේදී කාලක්‍රියා කළා. මිය ගියා. යලි මේ මනුස්ස ලෝකෙන් නැගිට්ටේ නෑ. උන්වහන්සේ සැතපීලා හිටපු යහනේම එහෙම අපවත් වුණා. ඉතින් භික්ෂු සංඝයා එකතු වෙලා උන්වහන්සේගේ අවසන් කටයුතු සිද්ධ කළා. සහෝදරියත් ගොඩාක් අඬලා වැළපුණා. ඔක්කොම කටයුතු අවසන් වුණාට පස්සේ උන්වහන්සේගේ කුටියේ තියෙනවා අලුත්ම සිවුරක්. දැන් මේ සිවුර තව සිවුරක් නැති භික්ෂුවකට පවරන එකයි සිදු කළ යුත්තේ. රහතන් වහන්සේලාත් වැඩ ඉන්න මහා සංගරුවන එකතු වුණා. එතන ඇතැම් වූ රහතන් වහන්සේලා සිල්වත් ගුණවත් උත්තමයෝ එකතු වුණා. එකතු වෙලා කතිකාවතක් ඇති කරගන්නවා ආයුෂ්මතුනි කාටද මේ සිවුර දෙන්නේ? අපේ මේ සංඝ පිරිස තලේ සිවුරු දුරවල සිවුර පරණ වෙලා තින්නේ කාගේද? ඔන්න කතා වෙනවා. කතා වෙනකොට මේ සිවුරෙන් නැගෙන හඩක් ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් ඇහුණා. ඒ සිවුරෙන් හඬක් නැගෙනවා මා සන්තක දේ පැහැර ගන්න ලැහැස්ති. මේන්න මා සන්තක දේ පැහැර ගන්නවා කියලා හඬක්. මේ සිවුරේ කාවෙක්. ඒ කාවා මේ සිවුර අල්ලගෙන මේ මා සතු දෙයයි. බුදුරජාණන් වහන්සේ බලනවා මේ කාවා කවුද? මිය පරලෝ ගියපු භික්ෂුව සිවුරේම කාවා වෙලා උපදිනා. ඒ කාවාට දැන් හිත තියෙනවා මේක මා සතු දෙයයි. මම පොරවන්න හිටපු දෙයයි. මගේ සහෝදරී මට කරවලා දීපු දෙයයි. මේක මගේ. කාවා කෑ ගහනවා. මේන්න මේ ඇයෝ මා සන්තක දේ පැහැර ගන්න කතා වෙනවා. මා සතු දේ තවත් කෙනෙකුට පවරන්න සූදානම් වෙනවා. එහෙම කොහොම පවරන්නද මේක මගේ? කාවට එහෙම හිතක්. බුදුරජාණන් වහන්සේ වැළුවා කාවට ආයුෂ තියෙන්නේ දින 7යි. 7 දිනකින් කාවා ඒ ජීවිතෙන් චුත වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පණිවිඩයක් යවුවා. මහණෙනි, ඔය සිවුර තියෙන රැහැනේ එහෙම්ම තියන්න. ඉවත් කරන්න එපා. ඕක කොහොම තිබුණද? 7 දවසක් යනතෙක් ඕක බැහැර කරන්න එපා. එතකොට භික්ෂුන් වහන්සේලා කතිකාවත වෙනස් කළා. ආයස්මතුනි ඕන්නේ. ඒ සිවුර ඔහොම තිබ්බදී. අනේ කාවට මේ ගැහෙනවා. කාවට සතුටුයි. එයා සිවුරටම වෙලා හිටියා. දවස් 7කින් කලුරිය කළා.
දවස් 7කින් ඒ කාවා මැරිලා ඒ කාවා වෙන ජීවිතයට එන්න කලින් භික්ෂුවනේ ගොඩාක් පින් රැස් කරපු කෙනෙක්නේ. තව්තිසාවේ උපන්නා. ඒ ජීවිතේ රැකුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මේ කාරණේ ගැන අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම්කිසි භික්ෂුවක් අපවත් වුණාට පස්සේ ඒ භික්ෂුව සන්තකේ තිබුණු යම් පරිස්කාර දින 7ක් තියන්න ඕනද? ඇයි ස්වාමීනි මෙහෙම එකක් කළේ? එතකොටයි බුදුරජාන් වහන්සේ විස්තරේ කිව්වේ නෑ මහණෙනි එහෙම එකක් නෙමෙයි. ඒ භික්ෂුව සිවුරේම කාවා වෙලා උපන්නා. ඒ කාවා ඒ විදිහට සිවුරේ ඉන්න වෙලාවේ ඔබ ඔය සිවුර වෙන භික්ෂුවකට පැවරුවා නම් ඒ භික්ෂුව සිවුර ගසලා දාලා පොරවනවා. එතකොට කාවා වැටෙනවා. කාවා වැටෙන්නේ දුෂ්ට හිතකින්. මේ භික්ෂූන් මේ සංඝයා මා සන්තක වස්තුව පැහැරගත්තා. එතකොට ඒ කාවා හිත දූෂිත කරගන්නවා රහතුන් කෙරෙහි. ඒ කාවා හිත දූෂණය කරගන්නවා සංඝයා කෙරෙහි. ඔහුගේ ජීවිතයට ඒක බොහෝ අයහපත පිණිස හේතු වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ කරපු කටයුත්ත නිසා කාවා හිත දූෂණය කරගන්නේ නැතුව හිටියා. කාලක්‍රියා කරලා තව්තිසාවේ උපන්නා. දැන් ওই සිවුර කාට හරි පවරන්න කිව්වා. පින්වතුනි සිවුරකට හිත බැඳිලා කතාව ඕකනම් සිවුරකට හෙට දවසේ මම මේක පොරවන්න ඕන මේක මගේ සහෝදරිය කරවපු සිවුර කියලා හිත බැඳීමෙන් ඔහොම කතාවක් නිර්මාණය වුණා නම් මේ ජීවිතේ අපිට ප්‍රිය බන්ධන හින්දා මොන වගේ සෝචනීය කතා නිර්මාණය වෙයිද? ආන්න කල්පනා කළ යුතුම තැන. ඒ භික්ෂුවට නම් වස්තුවක් කියලා තිබුණේ සිවුර විතරයි. ඒ සිවුරට තිබුණු ආසාව ඒ භික්ෂුවගේ ජීවිතයට ඔච්චර සෝචනීය ඉරණමක් දින 7කට හරි උරුම කළා නම් අපි බැඳෙන දේවල් අපි ආසා කරන දේවල් අපේ තියෙන ප්‍රිය බන්ධන අපිව කොයි තැනකට අරගෙන යයිද? එනිසා හොඳට සිහි උපදව ගන්න ඕන අපි. සිහි උපදවාගෙන නිතර කල්පනා කළ යුතු දෙයක්. මං යම් දෙයකට ප්‍රිය කරනවා නම් ඒ ප්‍රිය කරන සියල්ල අහිමි වෙන දේවල්. ප්‍රිය කරන කිසිවක් සදාකාලිකව සදාතනිකව මට මගේ කරගෙන ඉන්න බෑ. ඔක්කොම අහිමිලා යනවා. ඔක්කොම වෙනස් වෙලා යනවා. වෙනස් ස්වභාවයකට පත් වෙනවා. ඒක තමයි ලෝක ධර්මය. එහෙම තේරුම් අරගෙන පින්වතුන්ලා කවුරුත් දක්ෂ වුණොත් එහෙම මේ හිතුවිල්ල හැමතිස්සෙම පවත්වන්න. යම් දෙයකට සෙනෙහසක් උපදිනකොට චූටි දරුව දකින්නකොට මුණුපුරු මිනිපිරියෝ දකින්නකොට සෙනෙහස උතුරනවා. ආච්චි අම්මලා සීයලාගේ. ඒ වෙලාවට කල්පනා කරන්න මේ ප්‍රිය දරුවෝ අහිමි වෙනවමයි. මේ දරුවන් අහිමි වීම කියලා කියන එකට මට මුහුණ දෙන්න සිද්ධ වෙනවමයි. කොච්චර ආදරේ කරත් අහිමි වෙනවා. තමන්ගේම දරු පැටව දකින්නකොට දෙමව්පියෝ සිහි කරගන්න. මගේ මේ දරුවෝ කොච්චර ආදරෙන් අපි හිටියත් අහිමි වෙනවා. පෙම්වතුන් පෙම්වතියන් විදිහට අපි එකතු වෙනකොට සිහි කරගන්න. ඒ හිතුවිල්ල කියන එක ඔබට සුවසේ ගත කරන ජීවිතයට බාධාවක් වෙන්නේ සැපයක්මයි. සැපයක්මයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ජීවිතේට සැපය සැනසෙල්ල උදා කරන ගන්න හැටි කියලා දීපු මහා කාරුණික උත්තමයන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්ම කාරණාවක් සිහි කරා කියලා පින්වතුනි කවදාවත් ජීවිතේ අඳුරට යන්නේ. ඒ නිසා සිහි කරන්න පටන් ගන්න. මේ සුපින්බර අරුණෝදේම අද අහපු බණපදේ මුල් කරගෙන ඔබ ජීවිතේට මේ හිතුවිල්ල එකතු කරගන්න. ප්‍රිය වූ දේවල් මට අත්හරින්න සිදු වෙනවාමයි. ඒ නිසා මම නම් ප්‍රිය දේවල් හිතින් අත්හැර වාසය කරනවා. ආන්ගේ හිත ඇති කරගෙන පින්වතුන්ලා හැම දිනාට අපි සෑම සියලු දිනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මී මුණ ගැහිච්චි දුර්ලභ මනුස්ස ජීවිතේ ඒ සම්බුදු සසුනේ පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.
රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සදේලෝක වාසී සියලු දෙවිවරුත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙව් නිරිඳුන් ප්‍රධාන සියලු දෙවියනුත් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණේ අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයේ සිදු කරපු ඒ පින්වත් එස්.සී. දේවී මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ගලෙන් බිඳුණු වැව නුවරඑලි කොළනිය අංක 21 නිවසේ පදිංචිව සිට මියගිය පින්වත් එස්.ඩී. පේදිරිස් පියාණන්ටත් E.R.H. බේබී උපාසිකා මාතාවටත් රොබර්ට් සිරිවර්ධන සහෝදරයාටත් ඒ වගේම දින කිහිපයකට පෙර කොරෝනා වෛරසයේ හේතුවෙන් මිය පරලෝ යන්ට යෙදුණු උදාන ගාල්ලගේ ඥාති පුත්‍රයාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනාවන් සිදු කරන්න. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පින්වත් පාරමී දියණියට මේ ධර්ම දානමය වශයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා. බුද්ධ රත්නයේ ආශිර්වාදයේ, ධර්ම රත්නයේ ආශිර්වාදයේ, සංඝ රත්නයේ ආශිර්වාදයේ සැලසේවා. පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සැලසී ඒ පාරමී දුවට තමන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. හුරුළු වැව රෝහලේ සහ ගලෙන් බිඳුණු වැව රෝහලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයේ සිදු කරපු විශ්‍රාමික පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පින්වත් එස්.සී. දේවී මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද ලැබෙත්වා. ඒ වගේම ආරක්ෂක අංශයේ සේවය කරන ඒ තමන්ගේ පුතුන් තිදෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ගම්වාසී සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. කිසියම් කරදරයකින් බාධාවකින් තොරව ජීවිතේ රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබෙත්වා. හැම දිනාට තමන්ගේ ජීවිතේ කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් සුවසේ පින් කරගන්න, සුවසේම ධම්මග දියුණු කරගන්න, ජීවිතේ සම්බන්ධයෙන් වැටහීමක් ඇති කරගෙන ජීවිතයට ශක්ති සම්පන්නව මුහුණ දෙන්න හැකියාව ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වත් ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සැමටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට ගෞතම සසුන තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.